समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स සංසාර කතරින් ඈතර වනු කැමැති ගුණබර කාරුණික පින්වත්නි අදත් මේ හැමදිනාම ජයම්පති සේනානායක නදීශානි සේනානායක අනුකි සේනානායක ඒ පින්වතුන්ගේ දායකත්වයෙන් උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්නට සූදානම් වන වෙලාව ධර්ම ශ්‍රවණයට සුදුසුසේ දැන් බොහෝ දුරට මනස නිසලව නිහඬව ධර්මයේ අපේක්ෂාවෙන් පවතින මනසක් අපි පසුගිය ඉරිදා මනස වඩාගෙන යන කෙනෙකුට හමු වෙන අරමුණු නිමිති පිළිබඳව කතා කරන්නට යෙදුණා. අද අපිට පටන් ගන්න තියෙන්නේ එතනින්. අපි සිහිපත් කළා සුබ නිමිති, පටිඝ නිමිති, කුසල නිමිති වශයෙන් ඒ නිමිති අරමුණු හඳුනා ගන්න පුළුවන් කියලා. හැබැයි පින්වතුනි ලෝකේ සුබ නිමිති කියලා කොටසක්, අසුබ නිමිති කියලා කොටසක්, පටිඝ නිමිති කියලා කොටසක් ඇත්තේ නෑ. අපි සුබ නිමිති බවට හෝ පටිඝ නිමිති බවට හෝ කුසල නිමිති බවට හෝ පත් කරගන්නේ අපේම චින්තනයෙන් අපේම මානසිකාරයෙන්. අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් වර එක අපට ආදරණීය සුන්දර වස්තුවක් වෙන ජීවිතේ ඊ타ත්ම ප්‍රියමනාප අරමුණ වෙච්ච සමහර අය අපට ඊ타ත්ම සුබ නිමිත්තක් වුණා. ඇහැට පමණක් නෙවෙයි කනට නාසයට දිවට කයටත් ඒ අරහා සුබ වුණා. ඒ පමණක් නෙවෙයි සිහි වෙන හැම මොහොතකම ආදරයෙන් පිළිගන්න සුබ නිමිත්තක් වුණා. හැබැයි ඒක වෙන්ව ගිය වෙලාවේ පිටුපාපු වෙලාවේ වරදට ප්‍රමාද දෝෂයට නැඹුරු වෙච්ච වෙලාවේ ඒ සුබ නිමිත්ත පිළිබඳව අපේ තිබිච්ච ආකල්පය වෙනස් වුණා. අන්න එතකොටම අපට සුබ නිමිත්තක් වෙච්ච රසඳුනක් වෙච්ච අරමුණම
පටිඝ නිමිත්තක් බවට පත් වුණා. දැසට පේනකොටත් සිතට සිහි වෙනකොටත් කෝපය, තරහව, වෛරය, පරිගැනීම මතු කරවන පටිඝ නිමිත්තක් බවට පත් වුණා. එකම අරමුණ, එකම නිමිත්ත වාර දෙකකදී ආකාර දෙකකින් පැවතුණා. එනිසා ලෝකයේ තුල නිමිති බෙදාගන්නේ අපි අපේ සිතෙන්මයි. අපි යම් යම් දේ පිළිබඳව ඇති කරගන්න උපකල්පනයන්, සංකල්පයන් මතයි යමක් සුබ හෝ පටිඝ හෝ බවට පත් වෙන්නේ. කුසල වශයෙන් ගත්තත් එහෙමමයි. එනිසා මෙන්න මේ නිමිත්තත් එක්ක යෙදෙනවා මනසිකාරය කියන වචනයක්. සුබ නිමිත්තට අයෝනිසෝ මනසිකාරයේ යෙදුනොත්, පටිඝ නිමිත්තට අයෝනිසෝ මනසිකාරයත් එකතු වුණොත් ඔන්න විපත ගොඩ නැගෙන්නේ එතනින්. ඒ වගේ මේකේ අනිත් පැත්ත කුසල නිමිත්තට යෝනිසෝ මනසිකාරය එකතු වුණොත් නිවන දක්වා සියලු සැප උදා වෙන්නේ ඒ මතයි. එනිසා අපිට නිමිති ගැන කතා කරනකොට අමතක කරන්න බැරි, වෙන් කරන්න බැරි අදහසක් වෙනවා මානසිකාරය. මේ භාවනාව කියලා කියන්නෙම, නිවන් මඟ කියලා කියන්නෙම මේ මානසිකාරය කියන වචනයත් එක්ක යෙදෙන දෙයකට. මගේ ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කිංචි භික්ඛවේ ජානතෝ කිං පස්සතෝ ආසවානං කයෝ හෝති යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං ඥානතෝ පස්සතෝ. දන්න කෙනා, දකින කෙනා ආශ්‍රයයන්ගේ ක්ෂය කිරීම කරන්නේ යයි කියමි. ඥානතෝ හම් භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි. නෝ අජානතෝ නෝ අපස්සතෝ. නොදන්න කෙනා, නොදකින කෙනා ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමක්, රහත් බවක් ලබන්නේ යයි නොකියමි. කිංචි භික්ඛවේ ඥානතෝ කිං පස්සතෝ. කුමක් දැනගැනීමෙන්, කුමක් දැකීමෙන් ආසවානං කයෝ හෝති ආශ්‍රව ක්ෂය වේද යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. එතකොට පැහැදිලි මෙතන යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය දන්න කෙනා, දකින කෙනාමයි ආශ්‍රවක්ෂය කරන්නේ. ඒ දෙක දන්නේ නැති කෙනා කිසි කලකත් ආශ්‍රවක්ෂය කිරීමක්, සසරෙන් මිදීමක් වෙන්නේ නැහැ කියලා අවධාරණය කොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා අපිට මේ සුබ නිමිත්ත ගැන, නිමිති ගැන හොයන්න වෙන්නේ මෙන්න මේ මානසිකාරය කියන අදහසත් එක්කමයි. මානසිකාරය කියන වචනයට
අර්ථ හුඟක් තියෙනවා. සිතනවා, මෙනෙහි කරනවා, කල්පනා කරනවා, චේතනා පහළ කරනවා ආදි වශයෙන් නොඑක් වචන භාවිතා කරන්න පුළුවන්. හැබැයි මේ හැම එකටම වඩාත්ම යෝග්‍ය සුදුසු වචනය මානසිකාරය. මේ මානසිකාරය කියන වචනේ දෙපැත්තටම අදාළ පොදු වචනයක්. මෙනෙහි කරනවා, සිහි කරනවා, කල්පනා කරනවා මේ කියන අදහස. එතකොට මොනවද කල්පනා කරන්නේ? මොනවද සිහි කරන්නේ? මොනවද මෙනෙහි කරන්නේ? මොනවද මානසිකාරයේ පවත්වන්නේ? අන්න ඒ ප්‍රශ්නයට ලැබෙන උත්තර මත තමයි මානසිකාරය යෝනිසෝද මානසිකාරය අයෝනිසෝද කියලා තේරුම් ගන්න වෙන්නේ. මානසිකාරය අයෝනිසෝනු නූපන්නාශ්‍රව උපදින උපන්නාශ්‍රව වැඩෙන නූපන් අකුසල් උපදින උපන් අකුසල් වැඩෙන පැත්ත. මානසිකාරයේ යෝනිසෝනොත් නූපන්නාශ්‍රව නූපදින උපන්නාශ්‍රව දුරු වෙන නූපන් අකුසලයේ නූපදින උපන් අකුසලයේ දුරව යන නූපන් කුසලයේ උපදින උපන් කුසලයේ වැඩෙන පැත්ත යෝනිසෝ මනසිකාරය. එතකොට අපි නිතරම අපට හසු වෙන හමු වෙන අරමුණු අපි සිතන්නේ මෙනෙහි කරන්නේ එක්ක යෝනිසෝ මනසිකාරයෙන් එක්ක අයෝනිසෝ මනසිකාරයෙන්. වැඩි වාර ගණනක් අප පුරුදු වෙලා තියෙන්නේ මේ හමු වෙන අරමුණු අයෝනිසෝ මනසිකාරය හා එක් කරන්න. ඒ නිසා තමයි අපේ සිත් කෙලෙසින්නේ කිලුට වෙන්නේ. සුබ නිමිත්තට අයෝනිසෝ මනසිකාරය එකතු වුණොත් ඒ නිමිත්තේ සුබ බවම නැවත නැවත ආවර්ජනය කරමින් සිහි කරමින් මෙනෙහි කරමින් සුබවාදීව බලමින් එහි රස විඳිනවා. පටිඝ නිමිත්තට අයෝනිසෝ මනසිකාරය යෙදුනහම එහි හොඳ ගති සත්පුරුෂ ගති කිසිවක් මතුවෙන්නේ නැහැ. නරකම දෝෂයම මතු කර කර වරදම මතු කර කර සිතන මෙනෙහි කරන බව තුල ඒ තරහව ඒ ක්‍රෝධය ඒ කෝපය තව තවත් වර්ධනය වෙනවා. එනිසා හිත වඩන කෙනෙක් සූදානම් වෙන්න ඕන මෙන්න මේ ස්වභාවය හඳුන ගන්න. මේ නිමිත්තට සාපේක්ෂකව අපි හිතන්නේ මෙනෙහි කරන්නේ මොන ආකාරයෙන්ද සිහි කළ යුත්තේ මෙනෙහි කළ යුත්තේ මොන විදිහටද කියලා හඳුනාගත්තේ නැත්නම් තේරුම් ගත්තේ නැත්නම් අපට අපේ සිත වඩන්න දියුණු කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මෙන්න මෙතනදී අපට වඩා තේරුම් ගත යුතු කාරණා කීපයක් තියෙනවා. මේ යෝනිසෝ මනසිකාරය කියනකොට ඒකට අපිට නිතර හමු වෙන සාමාන්‍ය සරල අදහස නුවණින් මෙනෙහි කිරීම. අයෝනිසෝ මනසිකාරය කියනකොට නුනුවණින් වරදවා මෙනෙහි කිරීම.
වැරදි මෙනෙහි කිරීම හා නිවැරදි මෙනෙහි කිරීම කියලා අපිට මතක තියාගන්න පුළුවන් වුණොත් ප්‍රමාණවත්. වැරදි මෙනෙහි කිරීම, නිවැරදි මෙනෙහි කිරීම. මෙන්න මේ වචන දෙකෙන් අදහස් කරන මේ අර්ථය හැම තැනකටම ගැලපෙන්නේ නැහැ. අපට මේ යෝනිසෝ මනසිකාරය කියන එක විශේෂයෙන් ලෝකයට සාපේක්ෂකව හා නිවනට සාපේක්ෂකව කියලා දෙපැත්තකින් බලන්න වෙනවා. අපි එතන තේරුම් ගත්තේ නැතොත් අපි ලෞකික මේ ලෝකයට සාපේක්ෂකව යෝනිසෝ මනසිකාරයක් නුවණින් මෙනෙහි කිරීමක් භාවිතා කරමින් නිවන අපේක්ෂා කරගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒ බඳු මානසිකාරයක් තුල කිසිදාක කිසි කලක නිවන ලබන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියන මේ අර්ථ ලෝකයේ තුල ලෝකයට සාපේක්ෂකවත් නිවනට සාපේක්ෂකවත් අපට පුළුවන් මේ ටික බොහොම පහසුවෙන් තේරුම් ගන්න අමාරු නෑ. අපි දන්නවා පටිච්ච සමුප්පාදය ගැන හැම කෙනෙක්ම. පටිච්ච සමුප්පාදය ගැන ගැඹුරු වැටහීමක් නැතත් ඒ වචන පෙළ මතකයි. අවිජ්ජා පච්චය සංඛාරා. එතකොට එතන අවිජ්ජා පච්චය සංඛාරා අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර කියනකොට සංස්කාර තුනක් ගැන එතන කියවෙනවා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර කියලා. පුඤ්ඤාභි සංඛාර කියලා කියනවා අපි මලක් පහනක් පූජා කරන තැන ඉඳලා චතුර්ථ ධ්‍යාන කුසල චේතනාව දක්වා ලෞකිකව භාවිතා වෙනකොට පුඤ්ඤාභි සංඛාර. ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියන අරූපී ධ්‍යාන කුසල චේතනා හතර ආනෙන්ජ සංඛාර. ඒ පුඤ්ඤාභි සංඛාර ආනෙන්ජ සංඛාර ටික හැරෙනකොට අනිත් සියල්ල අපුඤ්ඤාභි සංඛාර. දැන් බලන්න පුඤ්ඤාභි සංඛාරයත් අපුඤ්ඤාභි සංඛාරයත් ආනෙන්ජාභි සංඛාරයත් මේ තුනම අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන අවිද්‍යාව හේතු කරගෙනයි හටගන්නේ. දැන් ඊළඟට සංඛාරපච්චය විඥානං. අපුඤ්ඤාභි සංඛාර කුසල සංස්කාර නිසා සතර අපායේ ප්‍රතිසන්දි විඥානය ඇති කරනවා. පුඤ්ඤාභි සංඛාර කුසල කර්ම චේතනා නිසා මනුෂ්‍ය ලෝකය රූපී බ්‍රහ්ම ලෝක තැන්වල විශේෂයෙන් අපි මතක තියාගන්න ඕන අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට කියන පංච සුද්ධාවාස හැර අනිත් බ්‍රහ්ම ලෝක 11 පුඤ්ඤාභි සංඛාරයන්ගෙන් ප්‍රත්‍ය කරගෙනයි විඥානය හටගන්නේ. ඊළඟට ආනෙන්ජ සංඛාර කුසල චේතනා නිසා අරූපී බ්‍රහ්මතලයේ විඥානයේ ප්‍රතිසන්දිය හටගන්නේ. දැන් අපි දන්නවා ඊළඟට විඥානයේ හටගත්තොත් නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව
ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස දක්වාම ඉදිරියට ගලා බහිනවා කියලා. එතකොට එහෙනම් දැන් ඔන්න මෙතන අපට හමු වුණා අකුසල කල්පනා, පුඤ්ඤාභි සංකල්ප, ආනෙන්ජ සංඛාර. දැන් මේ තුනම අවිද්‍යා ප්‍රත්‍යය. අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර සංඛාර ප්‍රත්‍යයෙන් විඥාණය ප්‍රතිසන්දිය ඇති කරනවා කියලා අපි හිතන්නකෝ. දැන් උපන්නොත් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඔක්කොම ටික අයිති වෙනවා. දැන් අපි නිවන කියලා බලාපොරොත්තු වෙන්නේ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් ශෝක පරිදේව දුක් දුම්නස් නැති තැනක්. ඒ බඳු තැනක් ලබන්න බෑ මේ පුඤ්ඤ අපුඤ්ඤ ආනෙන්ජ කියන ත්‍රිවිධ සංස්කාරයන්ගෙන්ම. ඔන්න දැන් ලෝකයට සාපේක්ෂකව හා නිවනට සාපේක්ෂකව කියන මානසිකාරය පිළිබඳව හොයාගන්න පුළුවන් උතනේ. දැන් ලෝකයට සාපේක්ෂකව සතර ආපායතනක උපදිනවට වඩා දිව්‍ය මනුෂ්‍ය ලෝකයේ උපදින එක යහපත්. ඊටත් වඩා යහපත් රූපී අරූපී බ්‍රහ්ම ලෝකයක උපදින එක. දැන් අන්න සතර ආපාය උපදවන අපුඤ්ඤාභි සංඛාරයට සාපේක්ෂකව පුඤ්ඤාභි සංඛාරය උතුම් වටිනවා. ඒ මානසිකාරය, ඒ කල්පනාව උතුම්. පුඤ්ඤාභි සංඛාරයට සාපේක්ෂව ආනෙන්ජ සංඛාරය ඊටත් වඩා වටිනවා. මහා කල්ප 500ක් දක්වා ඒ අරූපී බ්‍රහ්ම සම්පත් විඳින්න පුළුවන් ඒ බඹතලවල. හැබැයි ලෝකයට සාපේක්ෂව සතර අපායට වඩා මනුෂ්‍ය ලෝකයට වඩා දිව්‍ය ලෝකය, දිව්‍ය ලෝකයට වඩා බ්‍රහ්ම ලෝකය, බ්‍රහ්ම ලෝකයට වඩා අරූපී බ්‍රහ්ම ලෝකයේ සැපදායකයි. අරූපී බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂව රූපී බ්‍රහ්ම ලෝකයේ දුක්ඛදායකයි. එතන තියෙන සැපෙහි නෑ. රූපී බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂව දිව්‍ය ලෝකයේ දුක්ඛදායකයි. දිව්‍ය ලෝකයට සාපේක්ෂව මනුෂ්‍ය ලෝකයේ දුක්ඛදායකයි. මනුෂ්‍ය ලෝකයට සාපේක්ෂව සතර අපාය දුක්ඛදායකයි. නිවනට සාපේක්ෂව හැම උපතක්ම දුක්ගති වෙනවා. නිබ්බානං වා උපනිදාය සබ්බා උප්පත්තියෝ දුක්ගති. නිවනට සාපේක්ෂව සතර අපාය පමණක් නෙමෙයි දුගති වෙන්නේ. මනුෂ්‍ය, දිව්‍ය, රූපී, අරූපී, බ්‍රහ්ම මේ හැම උපතක්ම දුගතියක් වෙනවා. එයි ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මේ අනන්ත දුක් එහි නැවත නැවත අත්විඳින්නට සිද්ධ වෙන නිසා. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන ලෝකයට සාපේක්ෂව පුඤ්ඤාභි සංඛාරයට වඩා ආනෙන්ජ සංඛාරයේ වටිනාකමක් තියෙනවා. හැබැයි එය ප්‍රතිසන්දිය උපදවන සුළු. එතකොට අපට නිවනට සාපේක්ෂව බලනකොට උත්පත්තිය ප්‍රතිසන්දිය පිණිස හේතු වෙන මානසිකාරයකට වටිනාකමක් දෙන්න බෑ. ඒ උපන්නොත් දිරනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, ශෝක පරිදේව දුක් දුම්නස් විඳින්න වෙන නිසා. ඒ නිසා ඔතනින් අපි තේරුම් ගන්න ඕන ලෝකයේ තුල යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. ලෝකයෙන් ඈතර කරවන යෝනිසෝ මනසිකාරයකුත් තියෙනවා. මේ දෙකම තේරුම් ගන්න ඕන.
මේ දෙකම අපට උදව් වෙනවා මේ ගමනට. හැබැයි ඒකේ අගමුල හොඳට තේරුම් ගත්තේ නැත්නම් අපි අරමුණෙන් අරමුණට රැවටෙනවා. නොරැවටි මේ ගමන යන්න ඕන. මට පුළුවන් මේ ටික එකවර තේරුම් ගන්න පුළුවන් විදිහට පුංචි නිදර්ශනයකින් තේරුම් කරලා දෙන්න. හිතන්න ඔන්න යම් කෙනෙක් අපි උපකල්පනය කරගමු විශාල කුඹුරු යායක් වෙල් යායක්. මේ වෙල් යාය මැද මිනිස්සෙක් ඉන්නවා දකින. වෙල් යාය මැද මිනිස්සෙක් ඉන්නවා දකින පිරිසක් මේ මිනිසයා පිළිබඳව අදහස් පහල කරනවා. මොනවද? කෙනෙක් කියන ඔය මිනිසයා මහා බ්‍රහ්මයා මෙව්වය. එය ප්‍රතික්ෂේප කරමින් තව කෙනෙක් කියනවා නෑ නෑ එයාව මෙව්වේ ඊශ්වරයයි. තව කෙනෙක් ඒ අදහස් දෙකම ප්‍රතික්ෂේප කරමින් ඉදිරිපත් කරනවා එයාව මෙව්වේ දෙවියන් වහන්සේ. ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් තව කෙනෙක් අදහසක් ඉදිරිපත් කරනවා ඔය මිනිස්සයා කවුරුවත් මෙව්වා නෙමෙයි ඉබේම හටගත්තා. තව කෙනෙක් කියනවා ඒ අදහස් ප්‍රතික්ෂේප කරමින් పూర్ව කර්මයෙන් ওই මිනිස්සයා හටගත්තේ. තව කෙනෙක් කියන්න පුළුවන් ওই මිනිස්සයා පෙර ආත්මයක ඉඳලා ආවා. තව කෙනෙකුට අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් මිනිස්සයා නැවත ආත්ම භාවයකට යනවා. තව කෙනෙක් ওই මිනිස්සයා දිහා බලලා කියන හරිය ලස්සන හොඳ මිනිස්සෙක්. අනේ මට මේ මිනිස්සයා අයිති කරගන්න නැත්තම්. ලෝභ සහගත අදහසකුත් ප්‍රකාශ කළා. තව කෙනෙක් කියන ওই මිනිස්සයා මහා නරක මිනිහෙක්. මිනිස්සයා තියන්න වටින්නේ නෑ. මරා දාන්න ඕන. ද්වේෂයේ මූලික කරගත් අදහසකුත් ඉදිරිපත් වුණා. තව කෙනෙක් කියනවා මේ මිනිස්සයා හරීම ශාන්තයි. හරිම නිහඬයි. ඒ වගේ කෙනෙකුට වෙන්දත් වටිනවා. දම්පැන් ටිකක් පූජා කරගන්න ලැබුණොත් බොහොම ප්‍රයෝජනවත්. ඒ මිනිසයා වගේම හික්මෙන්න, ඒ මිනිසයාත් එක්ක කටයුතු කරන්න පුළුවන් නම් හරි වටීවි. පුණ්‍ය කල්පනාවකුත් පහල කර ගන්නවා. තව කෙනෙක් හිතනවා නේ මේ මිනිසයා කොහොම වුණත් කිස්ලොම් නියදත් සම්මස්නහරයට ඇට මිදුළු වකුගඩු අක්මා දලබු පෙනහළු ලේසරව සෙම්සොටු කියන මේ අපවිත්‍ර දෙයින් පිරිච්ච තැනක් නේතන කියලා අසුභ වශයෙන් බලනවා. තව කෙනෙක් මේ මිනිස්යාගේ හැත් අනිත්‍යයි, කනත් අනිත්‍යයි, නාසයත් අනිත්‍යයි, දිවත් අනිත්‍යයි, කයත් අනිත්‍යයි, සිතත් අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි, දුක් නිසා අනාත්මයි කියලා ත්‍රිලක්ෂණයටත් නගලා බලනවා. අදහසක් ඉදිරිපත් කරනවා. දැන් මෙන්න මේ විවිධ සම්මුති විවිධ අදහස් පහළ වෙච්ච වෙලාවේ මෙන්න මෙතනට එනවා තවත් කෙනෙක්. එයා මේ අදහස් විමසලා කියනවා ඔයගොල්ලන්ගේ අදහස් ඔක්කොම ටික මිත්‍යා දෘෂ්ටි. ඔක්කොම අදහස් වැරදි. මිසදුටු අදහස් කියලා මතයක් ඉදිරිපත් කරාම අර ඔක්කොම ටික ඒ මිනිස්යාත් එක්ක වාදයට විවාදයට සංවාදයකට පටන් ගන්නවා. ගැටෙන්න පටන් ගන්නවා. ඔබ පිස්සෙක් කියලා. අපි කියපු ඔක්කොම අදහස් ප්‍රතික්ෂේප කළා කියලා. එතකොට මේ මිනිස්යා කියනවා නෑ නෑ අපි වාද විවාද කරන්න ඕනේ. අපි කලහ විග්‍රහ කරගන්න ඕනේ නේ. මම බොහොම ළඟ පාරකින් ඕගොල්ලන්ව එක්කන් යන්නම් එතනට. එන්න යන්න මාත් එක්ක කියලා මේ පිරිසව එක් කරගෙන ඒ අදාළ තැනට මේ මිනිස්සයා ඉන්න තැනට යන්න පිටත් වෙනවා. දැන් මේ පිරිසත් එකතු කරගෙන අර විවිධ අදහස් පළ කළ පිරිසත් එකතු කරගෙන අර මිනිස්සයා හිටපු තැනට යනකොට
අර පිරිසට හිතෙනවා අපිමයි මෝඩ. අපටමයි වැරදුනේ. මේ මිනිස්සයා හරිනේ නිවැරදිනි කියලා. මොකද ඒගොල්ලන්ට යනකොට පේනවා ඒගොල්ලෝ මිනිස්සෙක් හැටියට දැකපු තැන තියෙන්නේ පඹේක් කියලා. පඹේකුයි වෙලමැද හිටියේ. හැබැයි මිනිස්සෙක් කියලා හිතාගෙන මිනිස්සයා පිළිබඳවයි විවිධ ආකල්ප සංකල්ප ගොඩ නැගුවේ. දැන් බලන්න ලෝකේ තියෙන මෙවුම් වාද, බ්‍රහ්ම නිර්මාණ වාද, ඊශ්වර නිර්වාණ වාද, දේව නිර්මාණ වාද, අහේතුක අපච්චේ වාද, පුබ්බේකත වාද ආදී මේ හැම දර්ශනයක්ම කොට නැගුණේ මෙන්න මේ වගේ තැනකින්. එපමණක් නෙවෙයි මෙතන අපට පෙනුණා අයිති කරගන්න ලෝභ සහගත හැඟීම් පහළ වුණා. මරා දාන්න ද්වේෂ සහගත හැඟීම් පහළ වුණා. මේවා අපුඤ්ඤාභි සංඛාර, අකුසල කල්පනා, අකුසල මානසිකාර. ඊළඟට පුණ්‍ය කල්පනා, අසුභ බවට, අනිත්‍ය බවට, භාවනා හොඳ කල්පනා පහළ වුණා. හැබැයි මේ ඔක්කොම වැරදි කල්පනා කියන එක ගොඩට වැටුණා ඇත්ත දකපු තැන. හැබැයි දැන් අපි මෙන්න මෙතන ටිකක් ඒ මිනිස්සෙක් නැති තැනක, පඹේක් ඇති තැනක මිනිස්සෙක් ඇත කියලා අදහසට ඇවිල්ලා මිත්‍යා දෘෂ්ටියට, එහෙම නැත්නම් සක්කාය දෘෂ්ටියට ඇවිල්ලා සක්කාය දෘෂ්ටිය මත ඒ මිනිසයාට සාපේක්ෂකව කුසල කල්පනාත් පහළ වුණා, අකුසල කල්පනාත් පහළ වුණා. හැබැයි දැන් දෘෂ්ටිය වැරදි වුණත් මරා දාන්න, අයිති කරගන්න හදපු ඒ අකුසල කල්පනාවලට වඩා අර අසුභ බවට, අනිත්‍ය බවට බලපු කුසල කල්පනාවේ වටිනාකමක් තියෙනවා. මොකද ඒකේ හිත දූෂිත වෙලා නැහැ. හිත ලෝභ ද්වේෂයන් හා යෙදිලා නැහැ. එතකොට එතන තියෙන ලෝභ ද්වේෂ හා යෙදුණු සිත් තියෙනවා. ලෝභ ද්වේෂයන්ගෙන් ඉවත් වෙන මානසිකාරයන්, කල්පනාවන් තියෙනවා. දැන් බලන්න මෙතන මට අයිති කරගන්න ඕන කියලා රාගිකව බලපු හිත, මරා දාන්න වෙන කියලා ද්වේෂ සහගතව හිතපු හිත, එතන මානසිකාරය ආයෝනිසෝ, අපුඤ්ඤාභි සංකාරණේ අයහපත පිණිස පවතිනවා. ඒකෙන් සුගතිය හිමි වෙන්නේ නැහැ. දැන් දන් දෙන්න, වඳින්න, පුදන්න හිතපු හිත අසුභ බවට, අනිත්‍ය බවට, දුක් බවට, අනාත්ම බවට හිතපු හිත, ඒක අකුසල සහගතයි කියලා කියන්න බෑ. එතන තියෙන්නේ කුසල මනසිකාරය. එතන ඒ පෙළට සාපේක්ෂකව මේ අකුසල කල්පනාවලට වඩා ඒ කුසල කල්පනාවේ වටිනාකමක් තියෙනවා. හැබැයි මේ දෙකම වරද මතයි ගොඩ නැගිලා තියෙන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරා. මිනිස්සෙක් නැති තැනක මිනිස්සෙකුට සාපේක්ෂක වෙලා තියෙන්නේ. අන්න මිනිස්සෙක් නැති තැනක මිනිස්සෙක් ඇත කියලා උපදවාගෙන අදහසක්, දෘෂ්ටිමය වශයෙන් අදහසක් ඇති කරගෙන මිනිස්යා පිළිබඳව හිතපු විවිධ අදහස් අතරේ අපට හොඳ නරක වශයෙන් බෙදා ගන්න පුළුවන්. ඊට අත් වෙන ප්‍රතිඵලයේ විපාකයේ දිහා බලලා. හැබැයි මේ කුසල මනසිකාරයේත් අකුසල මනසිකාරයේටත් හේතු වෙච්ච මූලික වැරද්දක් තියෙනවා. මිනිසෙක් නැති තැනක මිනිසෙක් ඇත කියලා ඇති කරගත්ත සංකල්පය.
දැන් ඔබට මේ නිදර්ශනය මම ගොඩාක් විස්තර කරලා නොකියුවට මේක හුඟක් විස්තර කරලා කියන්න වටින නිදර්ශනයක්. මොකද මේක නිතර අහලා ඇති. මෙහි අපේ ධර්ම දේශනා නිතර සවන් දෙන නිසා. දැන් බලන්න මේ නිදර්ශනය තුල අපට පැහැදිලි මිනිස්සෙක් නැති තැනක මිනිස්සෙක් ඇත කියන අදහසක් උපදවාගෙන තියෙනවා. මෙතන තියෙනවා කාරණා දෙකක්. එකක් පඹය හැටියට නොදන්නාකම. පඹය හැටියට නොදන්නාකම එක වරදක්. පඹය හැටියට නොදන්නාකම මත ඒ ඉන්නේ මිනිස්සෙක් කියලා උපන් අදහස තවත් එකක්. මිනිස්සෙක් කියන අදහස තහවුරු වෙච්ච නිසායි අර විවිධාකල්ප සංකල්ප ගොඩ නැගුණේ. මිනිස්සෙක් කියන අදහස උපදින්න හේතු වුණා පවතින යථාර්ථය. පඹය හැටියට නොදන්නාකම. පඹය හැටියට නොදන්නාකම අපි අවිද්‍යාවසේ සැලකුවොත් පඹයක් ඇති තැන මිනිස්සෙක් කියලා ඇති කරගත්ත අදහසට කියන්න ඕන සක්කාය දෘෂ්ටිය කියලා. වැරදි දැක්ම කියලා. වැරදි දැක්ම නිසා, වැරදි දෘෂ්ටිය නිසා වැරදි සංකල්ප. පුඤ්ඤ අපුඤ්ඤ ආනෙන්ජ ආදී කල්පනා පහළ වුණා. ඒ කල්පනාවන්ට විපාක වශයෙන් විඥාන ප්‍රතිසන්දි. නාම රූප සලආයතන ආදී වශයෙන් වැඩෙමින් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන් දක්වා යෙදුණා. එතකොට මේ නිදර්ශනය නම් අපට තේරෙනව පැහැදිලි. හැබැයි අපිත් හැමතිස්සෙම මෙන්න මේ වගේම පඹයකට රැවටෙනවා. ඔබ නිමිති වශයෙන් දකින අපි කිව්වේ පටිඝ නිමිති, සුබ නිමිති කියලා මේ හමු වෙන මේ හැම තැනකදීම කුසල නිමිත්තේදී පවා නිමිති වශයෙන් අරගන්න තැන මෙන්න මේ වැරද්ද තියෙනවා. හැබැයි ඒකෙදී අපට පුළුවන්කම තියෙනවා අකුසලයේ දුරු කිරීම සඳහා කුසලයේ උපදවා ගන්න. මොකද ඒක බුද්ධ දේශනාවෙන් බැහැර වීමක් නෙවෙයි. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පද. කුසලයේ වඩන්න කියලා තියෙනවනේ. ඒ නිසා අපි අකුසලයේ තියෙන භයානකකම දැකලා අපට කුසල නිමිත්තක් භාවිතා කරගෙන අකුසලයේ යට කරලා කුසලයේ මතු කරගන්න තහනමක් නැහැ. හැබැයි ඒක නිමාව නොවේය කියන නුවණ මත. ඒක අවසානයයි කියලා හිතාගත්තොත් ඒකමයි මග ඒකමයි නිවන කියලා හිතාගත්තොත් එතන වැරද්දක් තියෙනවා. එනිසා දැන් අපි බලන්න ඕන මෙන්න මේ නිමිත්තට සාපේක්ෂක වෙනවා කියන තැන අපට පුළුවන්කම තියෙනවා ඔය හැම පැත්තක්ම දැක ගන්න. දැන් හොඳට මතකයිනේ විලමැද මිනිස්සෙක් දැකපු අයට ඒ ගැන හිතන්න තිබුණේ කුසල අකුසල වශයෙන් පමණයි. කුසල් වශයෙන්ුත් හිතන්න පුළුවන් අකුසල් වශයෙන්ුත් හිතන්න පුළුවන්. මේ දෙපැත්තම එතන යෙදිලා තිබුණා. දැන් බලන්න ඔබට පුළුවන් නම් සුබ නිමිත්තක් පහළ කරගන්න. මේ සුබ නිමිත්තට සාපේක්ෂව ඔබටත් පුළුවන් කුසලයේ හෝ අකුසලයේ දෙකම උපදවන්න. දැන් අපි හිතමු අපේ හිතට උපදවා ගත්තා කියලා අපි සුබ නිමිත්තක් ලස්සන මලක් කියමුකෝ. ඔබට කැමති අරමුණක් සිහි කරගන්න. ලස්සනයි කියලා හිතෙන මලක්. මේ මල දිහා බලන්න පුළුවන් සුබ වනේ හරි ලස්සන මල. මලේ සොඳුරු බව හිතන්න පුළුවන් මෙනෙහි කරන්න පුළුවන්. ඒ මල අයිති කරගන්න
ඒ මල උදුර ගන්න කායික වාචික මානසික ක්‍රියාකාරකම් දක්වා වැඩෙන විදිහට මේ මල දිහා බලන්න පුළුවන්. අපි ඊයේ පෙරේදා එහෙම නිමිත්තක් අරගෙන අපි මලත් එක්ක අපි ඉදිරියට යන හැටි අපාය දක්වා යන හැටි මතක් කළානේ. දැන් බලන්න සුබ නිමිත්ත මලක් පෙනුණා සුබ නිමිත්තක්. මල ලස්සනයි. ඈතේ ඉඳලා බලලා මදි ළඟට යන්න ඕන වුණා. මදි අල්ලලා බලන්න ඕන වුණා. ඒත් සෑහීමකටපත් වෙන්න බැරි වුණා. සිප ගන්න ඕන වුණා. සිප වැළඳගෙන බැලුවා. දැන් ඒත් මදි මටම තියෙන්න ඕන එක. දැන් එයින් මලක් මල්ලත්තක් මල් පඳුරක් මටත් ඕන. දැන් අන්න අනුන්ගේ දේ Tamanට අයිති කරගන්න ගිය තැන අන ලෝභය, ද්වේෂය, වෛරය ගොඩ නැගුණා. හොරකම් කරලා හරි මරලා හරි ගන්න පෙළඹුණා. නදස අකුසලයට ගියා. ඒක විපාක වශයෙන් සතර අපායේ පවා උපදින්න පුළුවන්. දැන් ඔන්න බලන්නකෝ නිමිත්තට සාපේක්ෂකව කෙනෙක් අකුසලයේ ගොඩ නගාගත්ත හැටි. දැන් මේ නිමිත්තට සාපේක්ෂකව කුසලයේ වඩන්න බැරිද? මේ මල දකින්නවා. අනේ මේ මල දැන් ලස්සන වුණාට සුන්දර වුණාට මේ මල තව ටික වෙලාවකින් මැල වෙනවා පර වෙනවා. පුප්පං මිලායාති යතහායි ධම්මේ. මේ මල මැල වෙනවනේ පර වෙනවනේ. මේ මල විතරක් නෙමෙයි මේ වගේම කායෝ තථායාති විනාශ භාව. මගේ මේ කයත් මේ වගේම මැල වෙලා අනිත්‍ය වෙලා වෙනස් වෙලා දිරලා මෙරිලා යනවනේ. අන්න දැන් මල කියන ඒ නිමිත්තට සාපේක්ෂකව කුසල් සිතක් උපදවා ගත්තා. මේ මල කියන්නේ හටගත්ත දෙයක්. මේ මල කියන්නේ දිරන දෙයක්. මේ මල කියන්නේ මැලවෙන දෙයක්. මේ මල කියන්නේ මැරෙන දෙයක්, පිටි හැලෙන දෙයක්. ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ ලක්ෂණ මෙතන තියෙනවා. අප්‍රියන් හා එක් කරනවා, ප්‍රියංගෙන් වෙන් කරනවා, කැමති දේ නොලැබීමේ දුක්ඛ ලක්ෂණය මේ තුල යෙදিলা තියෙනවා කියලා දකිනකොට මේ සුබ නිමිත්තම අපි කුසල නිමිත්තක් බවට පත් කරගත්තා. සුබ වශයෙන් බලලා ලෝභ හිත වඩා ගන්නත් පුළුවන්. මේ නිමිත්තම බලලා පටිඝය වඩා ගන්න බැරිද? කාගේ හරි වත්තක පිපිලා තියෙන ලස්සන මලක් දැකලා හිතෙන්නේ නැද්ද මේක කඩලා දාන්න ඕන කියලා? මේක විනාශ කරලා දාන්න ඕන කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. අර ලස්සනට පිපිලා හැදීගෙන එන මල කඩලා පොඩි කරලා දානවා. මේ මල් ගහ ගලවලා දානවා. උණු වතුර ටිකක් වක් කරලා දානවා. සමහරව ඉන්නේ එහෙම කරනවා. අන්න අර නිමිත්තම ද්වේෂය වඩන්න හේතු වෙලා. දැන් බලන්න එකම නිමිත්ත කෙනෙකුට ලෝභය වඩා ගන්නත් පුළුවන්. කෙනෙකුට ද්වේෂය වඩා ගන්නත් පුළුවන්. කෙනෙකුට කුසලය වඩා ගන්නත් පුළුවන්. දැන් අන්න නිමිත්ත කුමක්කවත් මානසිකාරය කියන වචනේ වැදගත්කම යෙදෙන්නේ මෙන්න මෙතන. මානසිකාරය භාවිතා කරන පිළිවෙලටයි අපට යහපත දෙක ගොඩ නැගෙන්නේ. අපට මෙන්න මේ ලෝකේ තියෙන අරමුණු නිමිති සියල්ල වෙනස් කරන්න බෑ, නැති කරන්න බෑ අපිට. මේ නිමිති අරමුණුත් එක්ක අපට ජීවත් වෙන්න වෙන්නේ. ඒ නිසා අපට සිද්ධ වෙනවා ලෝකෙ වෙනස් කරන්න නෙමෙයි, අපි විසින් අපිව වෙනස් කරගන්න. මෙන්න මේ අරමුණු ලැබෙනකොට, මේ නිමිති සලකුණු හිතේ උපදිනකොට, මෙන්න මේ විදිහට හිතුවොත්, මේ විදිහට මෙනෙහි කළොත්, මේ විදිහට මානසිකාරය කළොත් මොකද්ද වෙන්නේ?
ලෝභය වැඩෙනවද, ද්වේෂය වැඩෙනවද? අකුසලයේ වැඩුණොත් ඒක නතර වෙන්නේ අකුසල කර්මයන්ගෙන්. අකුසල කර්මයන්ට විපාකය තිරිසන් ප්‍රේත අසුර නිරය. මේ ලෝධිය හැලියක පැහෙන, ගිනි ජාලා මැද දැවෙන, අසිපත්‍ර වනේ කැපි කැපි යන, දෙපස මිටි ඇති කියත් වලින් කප කපා වද දෙන, ගිනියම් වෙච්ච ලෝහ මත රොටියක් මින් දවන තවන, තියුණු සියුම් ආයුධ වලින් කෑලි කෑලි වලට කපන, ඒ අපායාදී දුක් ඇති තැන්වල උත්පත්තිය මේ සිතුවිලි මාත්‍රයේ පටන් මේ නිමිත්තට මෙහෙම හිතුවොත් නතර වෙන්නේ එතනින් කියන තැන දක්වාම අපි නුවණින් දකින්න ඕන. අන්න එතකොට අපි මේ අයෝනිසෝ මනසිකාරයේ තියෙන බරපතලකම, නූපන් අකුසල් උපදිනව නේද? උපන් අකුසලයක් වැඩෙනව නේද? ඒ අකුසලයට මෙහිම විපාකත් එනව නේද? කියලා දකිනකොට ඔන්න අපට අයෝනිසෝ මනසිකාරයේ තියෙන බරපතලකම විපත තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක වඩාත්ම නිවැරදි තැනින් මෙනෙහි කරන්න බැරි නම් අඩුතරමින් මට ඒක කුසල මනසිකාරයක් දක්වාවත් වෙනස් කරගන්න පුළුවන් වුණොත් කොච්චර වටිනවද? අන්න ලැබෙන අරමුණ මම උත්සාහවත් වෙන්න ඕන නූපන් අකුසල් නූපදින්න. උපන් අකුසලයක් ගෙවෙන විදිහට හිතන්නේ කොහොමද? මෙනෙහි කරන්නේ කොහොමද? අන්න ඒ ක්‍රමයේ නොදන්නේ නම් භාවනා කරනවා කියන ක්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. භාවනාවේදී අපිට කරන්න වෙන්නේ මෙන්න මේ විවිධ අරමුණු එනවා අපිට. මේ එන අරමුණු සමහර වෙලාවට මහ බලවත් හෙන පහරවල් වගේ එක පාරට සජීවීව ඉදිරියේ මැවෙනවා. සමහරවිට අපි කළ දේවල්, කියපු දේවල්, හිතපු දේවල් වෙන්න පුළුවන්. පෙර දැකපු, අහපු, දැනුණු, දැනගත්ත, ස්පර්ශ කළ දේ වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී හිත රාගී වෙන්න නොදී, හිත ද්වේෂයට යන්න නොදී පවත්වන්න නම් මම මේකේ දෙපැත්තම දැනගෙන ඉන්න ඕන. මේ අරමුණ මේ විදිහට පිළිගත්තොත්, මේ අරමුණ නිමිත්ත මේ විදිහට බාරගත්තොත් වන විපත කොතනින්ද අවසන් වෙන්නේ? වහාම ඉස්සෙල්ලා මේ පැත්ත දකින්න ඕන. මේකේ තියෙන අනතුරු, භයානකකම. ඊළඟට බලන්න ඕන මේක ගැලවෙන්නේ කොහොමද? මෙතනින් මිදෙන්නේ කොහොමද? අන්න එතනදී තමයි අපිට මේ අරමුණට, නිමිත්තට සාපේක්ෂකව යෝනිසෝ මනසිකාරය කියලා යමක් හොයාගන්න වෙන්නේ. ඒක එක එක තැනට එක එක ආකාර වෙනවා. සුබ නිමිත්තක් පහළ වෙච්ච වෙලාවේ ඒකට මෛත්‍රී කරන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. සුබ නිමිත්ත ඇති වෙච්ච වෙලාවේ ඒක අසුබ නිමිත්තක් බවට පරිවර්තනය කරගන්න ඕන. සුබයි ලස්සනයි කියලා පෙනුන අර මල, අනේ මේ මල තව ස්වල්ප වේලාවකින් මැලවෙනවා, පර වෙනවනේ. පෙති හැලිලා මහ පොළොව සෙප ගන්නවනේ. කොච්චර දුර්වර්ණ අවලස්සන දෙයක් වෙනවද මේ තව ටිකකින් මේ මල කියලා හිතුවා වගේ. එතනින් නතර නොවි මේ කයත් එහෙම වෙනවනේ. මරණය දක්වා ජරපත් වෙලා මරණයටපත් වෙන හැටි. මැරිලා ඒක දිරන හැටි. ඉදිමිලා නිල් වෙලා, ඕජස් මතු වෙලා, තනින් තනින් පණු කැදලි මතු වෙලා, කටින්, ඇස් වලින්, නාස් වලින්, කන් වලින් පණු වැදලි මතු වෙන හැටි. ඒක ඉදිමිලා දරා ගන්න බැරුව ඉරිතලලා පුපුරලා
ඕජස් දිය ගලන හැටි ඒ තැන් වලින් පණුව කැදලි දහස් ගණන් ලක්ෂ ගණන් උඩට මතුවේවි එන හැටි මේ කුණු ගඳ දැනුණු කපුටු කබරු නොයෙක් සතුන් ඇවිදින් මේ මිනිය ඇදලා කන හැටි තනින් තන බඩවැල් තන ඇටකටු තන මස් වැදලි තනක හිස් කටුව තනක අත්පා ඒ තෙන් වල විසිරිලා ලේ තැවරුණු මස් තැවරුණු ඒ මල මිනිය තවදුරටත් ඒවා මස් දිය වෙලා සතුන් කාලා දාලා සුදු පාට ඇටකටු ගොඩක් තන විසිරිලා අඤ්ඤේන අත්තට්ටිකං අඤ්ඤේන පාදට්ටිකං තෙන් වල විසිරුණු ඇටකටු හිතලා බැලුවාම අන්න අර මල මැලවිලා පරවෙලා මහ පොළොව මත දි รา පත් වෙනවා වගේ. අනේ මේ ලස්සනයි කියලා හිතන මේ සිරුරත් එහෙම වෙනව නේද? මගේ විතරක් නෙමෙයි. මම ලස්සනයි සොඳුරුයි කියලා දකින මේ හැම රූපයක්ම මේ ස්වභාවයෙන් නේද කෙලවර වෙන්නේ. අන්න අර සුබ වශයෙන් ලස්සනයි කියලා රාග සහිත හැඟීම් ඇති කරවන්න. පෙනුන අරමුණ අපි අනිත් පැත්තට හරවගත්තා. සුබ නිමිත්තම අපි කුසල නිමිත්තක් බවට පත් කරගත්තා. අන්න එතනදී වීරිය හා නුවණ සිහිය මෙන්න මේවා භාවිතා වෙන්න ඕන. ඕකට තමයි අපි භාවනා කරනවා කියලා කියන්නේ. දැන් ඒ ටික කරන්න බැරි නම් ඉන නිමිත්ත හඳුනගෙන ඒකට ප්‍රතික්‍රියා කරන්න බැරි නම් අපිට මේ හිත හදාගෙන යන්න බෑ. අපි ඉස්සෙල්ලා උපායක් හැටියට මේ විවිධ අරමුණු මතුවෙන්න තියෙන ඉඩ වළක්වාලමින් අපිට හුරු පුරුදු නිමිත්තක් අපි අරමුණ බවට පත් කරගන්නවා. බුදුරුව වෙන්න පුළුවන්. ඇටසැකිල්ලක් වෙන්න පුළුවන්. ආස්වාස ප්‍රස්වාස නිමිත්ත සති නිමිත්ත වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කසින මණ්ඩලයක් වෙන්න පුළුවන්. කෙස්ලොම් නියදත් සම්මස්නහර ආදී දෙතිස් කුණප කොටසක් වෙන්න පුළුවන්. මේ කිසියම් නිමිත්තක් හිතට නගාගෙන බාහිර අරමුණු සුබ නිමිති පටිග නිමිති මතුවෙන්න නොදී කුසල නිමිත්තක් මතු කර ගන්නවා. හැබැයි අපි දන්නවා දැන් එහෙම නිමිත්තක් මතු කරගත්තට නූපන් කුසලයේ උපදවා ගත්තට ඒ උපන් කුසලයේම ඒ නිමිත්තම වඩන්න බෑ. මොකද අපේ ඉන්ද්‍රිය වැඩිලා නැහැ. ඒ කුසල නිමිත්ත යටපත් කරගෙන තල්ලු කරගෙන සුබ නිමිත්තක් වෙන්න පුළුවන්. පටිඝ නිමිත්තක් වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී අපිට කලබල නොවි කම්පා නොවි ඒකට ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන්. සමහර වෙලාවට ඒක අපිට හොඳ සලකුණක් වෙන්න පුළුවන්. හුඟක් දෙනෙක් මේකට අකමැති. නමුත් අපි මතක තියාගන්න ඕන හැම කළු වලාකුලකම රෙදි පාට රේඛාවක් තියෙනවායි කියලා. අපිට මේ මතු කරලා දෙන සුබ නිමිත්ත අපි අසුබ වශයෙන් බලන්න පටන් ගත්තොත් සමහර වෙලාවට අපේ හිත හුඟක් සංසිඳවලා ධ්‍යාන සමාධි මගඵල දක්වාම අපේ ගමන වළක්වන්න මතු කළ නිමිත්තම අපට සාධක කරගන්න පුළුවන්. අර එක සාමීන් වහන්සේ නමකට මාරයා බුදුරුවක් මෙව්වා. උන්වහන්සේ මාරයා මෙව් බුදුරුවම නිමිති කරගෙන රහත් වුණා. පාපී මාරයා මෙව් මේ බුදුරුව අනේ මේ තරම් කාරුණික නම් සොඳුරු නම් ජීවමාන බුදුරජාණන් වහන්සේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මොනතරම් උන්වහන්සේගේ සුරුව විශිෂ්ට වෙන්නේ නැද්ද සාන්ත වෙන්නේ නැද්ද කියලා උන්වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදවාගෙන
මාරයා මැවුරුවම පාදක කරගෙන උන්වහන්සේ රහත් වුණා. ඒ වගේ අපටත් පුළුවන් ඔය මාරයා මවන රූප ඔය නිමිති හිතේ පහළ වෙන්නේ භාවනා කරන්න වාඩි වුණාම. ඉතින් අර ස්වාමීන් වහන්සේ වගේ ඔබටත් මටත් පුළුවන් ඒ නිමිත්තට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් නම් ඒක තමයි භාවනාව. මා කලිනුත් ඔබට මතක් කළා භාවනා කරන්න වාඩි වෙලා කුසල අරමුණම මෙනෙහි කරමින් පවතින උත්සාහ කරන්න එපා. ඒක වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අකුසල අරමුණුත් මතුවෙනවා. නිමිති පහළ වෙනවා. එතකොට නූපන්න කුසලයේ උපන්නා හරි දැන් වුණා. දැන් උපන්න කුසලයේ වඩන්න බෑ. උපන්න කුසලයේ දුරු කරන්න ඕන. නාදිවාසේති නොයවසන්න ඕන. පජහති දුරු කරන්න ඕන. විනෝදේති යටපත් කරන්න ඕන. ව්‍යන්ති කරෝති විනාශ කරන්න ඕන. අනභවං ගමේති නැවත නොහට ගන්න බවට පත් කරන්න ඕන. අන්න මට දැන් තියෙනවා යෝනිසෝ මනසිකාරය භාවිතා කරන්න. දැන් අපිට තියෙන වැරද්ද තමයි මම බුදුගුණ භාවනාව නම් වඩන්නේ බුදුගුණ අනන්තයි කියලා නම් මෙනෙහි කරන්නේ ඊට ඇර වෙන දෙයක් මෙනෙහි කරන්න වෙනවා නම් ඒක භාවනාවෙන් අතහැරුණා වගේ කියලා හිතෙනවා. එහෙම එකක් නෑ. බුදුගුණ වඩමින් හිටිද්දී ඔබට සොඳුරුයි කියලා දැනුණු ඔබ පිළිගත්ත ඔබම නම් කළ සලකුණු කළ එවඳු නිමිත්තක් ඇතුළතින් මතුවෙන්න පුළුවන්. සුබ නිමිත්ත. කිසිම ගැටලුවක් නෑ ඔබ බුදුගුණ භාවනාව අතහැරුණා කියලා. දැන් මේ නිමිත්ත එල්ලිලා සුබ වශයෙන් බල යන්නේ නැතුව සුබ වශයෙන් පෙනුණු තැන තියෙන්නේ මේවා නේද? සුබ වශයෙන් පේනවා තමයි. සුබ වශයෙන් පෙනුනත් මෙතන තියෙන්නේ මේවනේ. කෙස් සුබයිද? ලොම් තියෙනවා මෙතන සුබද? නියපොතු තියෙනවා. දත් තියෙනවා, හම තියෙනවා, මස් තියෙනවා. නහරවැල් තියෙනවා, ඇටකටු තියෙනවා, ඇටමිදුළු තියෙනවා. වකුගඩුව තියෙනවා, අක්මාව තියෙනවා, දලබුව තියෙනවා. පෙනහලු තියෙනවා, හෘද මාංශය තියෙනවා. බඩවැල තියෙනවා, මහ බඩවැල තියෙනවා. මේ නොපැසුණු ආහාර තියෙනවා, අසුචි තියෙනවා, ඉහමොළ තියෙනවා. පිත් සෙම් තියෙනවා. සරව තියෙනවා, ලේ තියෙනවා, දහදිය තියෙනවා, මේධය තියෙනවා. කෙල තියෙනවා, සොටු තියෙනවා, මුත්‍ර තියෙනවා. මේවනේ මෙතන තියෙන්නේ. සුබ වශයෙන් පෙනුනට මේවනේ තියෙන්නේ. අන්න සුබ වශයෙන් පෙනිච්ච දේ යථාර්ථය. යථාර්ථයේ විමසනකොට සුබ සලකුණ නැති වෙලා යනවා. එතකොට අපිට නූපන් කුසලයේ උපන්න වෙනවා. උපන් කුසලයේ දුර වෙලා. දැන් කැමති නම් ඒකම වඩතයි, කැමති නම් ආපහු බුදු ගුණයට යන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ විදිහේ භාවිතාවක් කරන්න ඕන. ඊළඟට දැන් අපි කිව්වා මේකේ හරිම තැනකුත් තියෙනවා. ඊ타ත්ම නිවැරදි තැනකුත් තියෙනවා. ලෝකයට සාපේක්ෂව හරි තැනකුත් තියෙනවා. දැන් සමහරවිට අපි මේ භාවිතා කරන ක්‍රමය අර පඹයට රැවටිලා කරපු කුසල මනසිකාරයන් වගේ වෙන්න පුළුවන්. ඒකට ඔබ කලකිරෙන්න එපා. පඹේක් ඇති තැනක මිනිස්සෙක් කියලා රැවටිලා නේද මේවා පහල කළේ. දැන් ඔතනදී ඔබත් ඒ රැවටීම එහෙමම තියෙනවා. පඹය ළඟ ඔබත් රැවටිලා තියෙනවා. දැන් බලන්න අසුබ වශයෙන් හිතපු තැන දැන් සුබ වශයෙන් ඔබට නිමිත්තක් වෙනුණා. බුදුගුණ භාවනාව වැඩුවේ, මෛත්‍රී භාවනාව වැඩුවේ, ආනාපාන සති භාවනාව වැඩුවේ. වඩාගෙන යනකොට ඔන්න ලස්සනට ඉස්සර දැකපු, කතා කරපු, ස්පර්ශ කළපු, ඇසුරු කළ කෙනෙක් නිමිත්තක් ඇටියට පහළ වුණා. හිතේම පහළ වුණ සලකුණා. දැන් ඔබ අන්න පඹයට රැවටෙනවා. දැන් හිතේ මැවුණු, හිතේම උපන් සිතුවිලි මාත්‍රයක්.
හැබැයි දැන් ඔබ මේ දිහා බලන්නේ කවුරු කියලාද? අරයා. එයානේ පුද්ගලයෙක් ඇටියෙන්නේ බලන්නේ. දැන් අර පඹේ ඇති තැන මිනිස්සෙක් කියලා දැක්ක එකෙයි ඔය සිතේම සිතුවිලි මාත්‍රයක් පහළ වුණාම අරයා මෙයා පුද්ගලයා කියලා මට මෙහෙම කරපු කෙනා සමහරලාට ද්වේෂය උපදින්න පුළුවන්. එයා මාත් එක්ක මෙහෙම කටයුතු කරපු කෙනෙක්, ඇසුරු කළ කෙනෙක්. එයා ගැන නොඑක් ආදරණීය හැඟීම් පහළ වෙන්න පුළුවන්. දැන් මේ ආදරණීය හැඟීම් හෝ ද්වේෂසහගත හැඟීම් හෝ පහළ වෙන්නේ පුද්ගලයාට සාපේක්ෂව. දැන් බලන්න ඔබ පුද්ගලයෙක් වශයෙන් දකින්නේ කුමක්ද කියලා. පුද්ගලයෙක් වශයෙන් දැන් Taman සිතෙන් දැකලා හඳුනගෙන තියෙන්නේ කුමක්ද? පඹයෙක්. සත්වයේ පුද්ගලයෙක් මිනිසෙක් නොවුණු තැනක මිනිසෙකු උපදවාගෙන නැද්ද උතන? මේක තමයි අපිට විදර්ශනාවටත් ඕන කරන්නේ. දැන් බලන්න හොඳටම හඳුර ගන්න. තමන්ම හොඳ නිමිත්තක් සලකුණක් හිතට අරගෙන මේ මගේම හිතේ උපන් මේ සිතුවිලි මාත්‍රයට රැවටෙනව නේද මම? ඔන්න සංඥාව මිරිඟුවක් කියලා කියන අදහස, විඥානයේ මායාවක් කියන අදහස ප්‍රත්‍යක්ෂ වෙනවා. සංඥාවට බුදුහාඳුරු මොකද්ද උපමා කළේ? මරීචි කූපමා සංඥා. සංඥාවට කිව්වේ මිරිඟුවක් වගේ කියලා. මිරිඟුව කියන්නේ මොකද්ද? වතුර වගේම පේනවා. හැබැයි වතුර නම් නෙමෙයි. දැන් බලන්න එයා වගේම පේනවා. හැබැයි එයා නම් නෙමෙයිනේ. නේද? එයා වගේම පේනවා. එයා නෙමෙයි. ඊළඟට විඥානයේ මායාකරුවේ. විඥාකාරය අපේ ඇස් බැඳලා නැති දේවල් මවා පෙන්නනවා. අපිට පේනවා ඇත්ත වගේමයි. මහා පුදුම විස්මිතයි මේ මිනිස්යාගේ ක්‍රියාකාරකම් කියලා. හැබැයි විඥාකාරයාගේ විඥාව මොකද්ද කියලා දැකගත්තොත් විඥාව දැකලා සතුටු වෙන අපි මෝඩයෝ කියලා දකිනවා, තේරුම් ගන්නවා ඒ ඇත්ත දකින්න කෙනා. හැබැයි මේ විඥාන මායාකාරයට පුළුවන් ඕනම දෙයක් ඒ විදිහටම මවලා පෙන්වන්න. දැන් බලන්න අතීතේ ඔබ පාසල් ගිය ඒ පාසල දැන් සිහි කරන්නකෝ. කිසිම වෙනසක් නැතුව එදා තිබිච්ච විදිහටම අදවත් කාටවත් දකින්න බෑ. එදා තිබිච්ච විදිහට මේ ගොඩනැගිලි ටික, ඒ ගහකොළ, ඒ මල් පඳුරු, ඒ තාප්ප, ඒ පාරවල්, ඒ ළමයි දැන් ඔක්කොම ටික හදලා දෙනවා. මහා පුදුම විද්‍යාකාරයෙක් මෙයා. දැන් බලන්න අපි අර පඹයකට රැවටුණා කියන තැනයි මේ රැවටීමේ වෙනසක් නෑ. ඔන්න ඔය රැවටීම මත කුසල අකුසල දෙකම කරන්න පුළුවන්. අපි භාවනාවේදී ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. ඒක තමයි අපි කිව්වේ දැන් ඔය විදිහෙන් ඔය මායාකාරය මවල පෙන්වන්න පුළුවන්. ඔය මිරිඟුව පේන්න පුළුවන්. දැන් ඒ අරමුණ දැක්කහම පුද්ගල භාවයෙන්ම අපි බාරගෙන පිළි අරගෙන ඒක ලස්සනයි, හොඳයි, මට අයිති කරගන්න නැත්තම් හොඳයි කියලා හිතෙන්නත් පුළුවන්. තියන්න හොඳ නැහැ, ඔක මරලම දාන්න ඕන, විනාශ කරලම දාන්න ඕන කියලා ද්වේෂිත උපදින්න පුළුවන්. අර පඹයා ඇති තැන මිනිසයා දැක්ක කෙනා වගේම. දැන් බලන්න ඔබත් ඔබේම හිතේ උපදින ඒ බඳු මිරිඟුවට, ඒ බඳු විඥාන මායා කරුගේ නිපෙයුමට රැවටිලා ඔබ කොච්චර සරාගී වෙලා තියෙනවද?
ඔබ කොච්චර ද්වේෂය උපදවාගෙන රැ නිදි නොලබා දුක් විඳලා තියෙනවද? කවුද ඔබව රැවටලා තියෙන්නේ? ඔබ ඔබටම රැවටිලා. දැන් ඔබ ඔබටම රැවටෙන තැන ඔබට පුළුවන් එතනින්ම ඒ රැවටීම දුරු කරගන්න. සුභ වශයෙන් පේන තැන අසුභ වශයෙන් බලන්න පුළුවන්. පටිඝ වශයෙන් පේන තැන මේ පුද්ගල භාවයෙන් දකින්නේ කොහොමද? මෛත්‍රිය වඩන්න පුළුවන්. ඉතින් ඒවට විවිධ ක්‍රම තියෙනවා. ද්වේෂයේ තරහව ඇති වුනහම බලන්න පුද්ගල භාවයෙන් ගන්න කමක් නැහැ. අරගෙන හිතන්න මෙයා මට කළේ මේ වැරද්ද. එයා එක වැරද්දක් කළා ඇත්ත. හැබැයි ඒ වැරද්ද ගැනම නෙමෙයි සිහි කරන්න ඕන. බලන්න එයා මට හොඳ දේවල් කොච්චර කරලා තියෙනවද? මට උදව් උපකාර වෙලා ළඟින් ඉඳගෙන සමීපයේ ඉඳගෙන මට කොච්චර පිහිට වෙලා තියෙනවද කියලා දැන හඳුනගත්ත හමු වෙච්ච කාලේ ඉඳලා හිතාගෙන යනකොට එකතු කරන්න දැන් මොනවද එයා මට කළ හොඳ දේවල් එකතු කරගෙන යනකොට ඔන්න ඔබට කරපු උදව් උපකාර 100 ගාණක් ඔබට කළපු වැරදි එකයි ඔබ කොච්චර අකෘතඥද කියලා තේරෙනවා මෙච්චර හොඳ කළ මිනිසයාට මම මේ එක වරදක් කළා කියලා මේ මිනිහට වෛර කරනවා නම් ක්‍රෝධ වෙනවා නම් කෝප වෙනවා නම් වෙන්න දුරස් වෙන්න හදනවා නම් පාගා දමන්න හදනවා නම් මමම නේද වැරදි මෙච්චර හොඳ දේවල් කරලා තියෙද්දි මේ එක දෙයකට මම මෙහෙම කරන එක වැරදි නේද අන්න හොඳ පැත්ත එයාගේ හොඳ පැත්ත වැඩියෙන් බලනකොට එයා කළ හොඳ දේවල් ගැන හිතනකොට අපිට තරහව පවත්වන්න බෑ ඊළඟට බලනවා අද මෙහෙම මට වෛර කළාට ක්‍රෝධ කළාට ඊර්ෂ්‍යා කළාට මගෙන් පරිගන්න හැදුවට අනේ පෙර සංසාරේ මට අම්මා වෙලා ඉන්නේ නැති මට දෙතන කිරිපෝමින් මාව හුරුතල් කරන්නේ නැති මගේ මල මුත්‍රාත ගාමින් මාව පිරිසිදු කරන්නේ නැති ඒ බුදුහාමුදුරෝ දේශනා කළ අම්මා නොවුණු කෙනෙක් නෑ මේ පෙර ආත්මේ මට අම්මා වෙලා හිටි කෙනෙක් කොච්චර සෙනෙහස දැක්වද කොච්චර ආදරය කළාද ඉතින් ඒ ආදරයේ සෙනෙහස මට ගොඩාක් වටිනවා ඉතින් මේ පුංචි වැරද්දට වඩා අන්න අතීත හිතයිසී භාවයන් ගැන හිතී කරලා තරහව කෝපේ නැති කරගන්නවා ඊළඟට කල්පනා කරනවා අනේ මේ මිනිස්සයා දැන් මේ තරහව වෛරය ඇති කරගෙන මේ හිත දූෂිත කරගෙන මේ දූෂිත හිතින් කරන්නේ මොනවද මෙයා දැන් අනුන්ට වෛර කරනවා අනුන්ට ක්‍රෝධ කරනවා අනුන්ට ඊර්ෂ්‍යා කරනවා අනුන්ගෙන් පලි ගන්නවා දැන් මේ කරන්නේ මොනවද කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම මේ කර්මයට විපාක විඳින්නේ කවුද ලෝකෙ වෙන කෙනෙක්ද මෙයාමයි විඳින්නේ කොහෙද මේවට විපාක විඳින්නේ තිරිසනෙක් වේ ණය පොළඟෙක් වේ යකේ ක්‍රාක්ෂයෙක් වේ නපුරු ප්‍රේතයෙක් වේ අවීචී පැහැෙන මහ ගිනිදල් මැද ලෝධී පැහැෙන මහ නිරිසතෙක් වෙලා උපදිනවා නේද අනේ මේ මහ විපතකට යන්න නේද මේ මිනිස්සයා හදන්නේ කියලා අන්න එයාගේ අර පැත්ත බලනකොට අපේ ද්වේෂය අපි නිවා ගන්නවා අපි සංසිඳනවා මමත් නිවෙන ඕත් නිවෙනවා ඒ විදිහට පුද්ගල භාවයෙන්ම අරගෙන ඒ දේශේ සංසිඳවා ගන්නට වරදක් නැහැ හැබැයි මතක තියාගන්න ඕන මෙතන වැරද්දක් තියෙනවා කියලා අවිජ්ජාපච්චය සංඛාරා මේක නිවැරදිම තැන නෙමෙයි නමුත් මම ඉන්න තැන ඉස්සෙල්ලා නිවැරදි කරගෙන ඉන්න ඕන ඉන්න තැන වඩාත් හරි දේ පැත්තට මම හැරෙන්න ඕන ඒ නිසා මම මේ සුභ වශයෙන් බලන තැන පටිඝ වශයෙන් පේන තැන මම එතන නිවැරදි කරගෙන මම ඉස්සෙල්ලා කුසල පැත්තට එන්න ඕන අකුසලයේ අපහැරලා කුසලයට එන්න ඕන කියන නුවණ ඇතිව වඩන්න. හැබැයි නිවනම නිතරම මතක තියෙන්න ඕන මම මේ පඹයට රැවටෙනවා. රැවටිලයි මේ කුසලයේ අකුසලයේ දෙකම වඩන්නේ. මෙතන අවසානයේ නෙමෙයි කෙලවර නෙමෙයි. මෙන්න මේ පඹයා ඌ තැන මොනවද තියෙන්නේ? පඹයා ඇති තැන මොනවද තියෙන්නේ? පඹයා හැටියට දැනගත්තොත් තමයි මේ පුද්ගලයා සත්වයා කියන දෘෂ්ටියෙන් මිදෙන්නේ. ඒ දෘෂ්ටියෙන් මිදුනොත් තමයි මට මේ සුභ වශයෙන් පටිඝ වශයෙන් බලන්න නොවෙන්නේ.
ඒ නිසා මට එහායින් යන්න තැනක් තියෙනවා. බලන්න තැනක් තියෙනවා. බැලිය යුතු පරම ඇත්තක් තියෙනවා. හැබැයි ඒ ඇත්ත බලන්න බෑ මෙතන රැවටෙන ගමන්. මේ මගේම සිතුවිලි වලට, මේ ඡායාවට, මේ මිරිඟුවට, මේ මායාවට රැවටෙද්දී එහායින් තියෙන ඇත්ත බලන්න බෑ. ඉස්සෙල්ලා මම මෙතන තියෙන මහ වැරද්ද නිවැරදි කරගන්න ඕන. ඒ නිසා මං සුභ වශයෙන් පෙනෙන තැන අසුභ වශයෙන් බලනවා. පටිඝ වශයෙන් පෙනෙන තැන මෛත්‍රී සහගතව බලනවා. ඒ නිමිති මම කුසල නිමිති බවට පත් කරගන්නවා කියන අදහස, උනන්දුව, ඕනකම, කැපකිරීම මේ වැඩපිළිවෙලේදී තියෙන්න ඕන. මොකද අපි නුවණයි වඩන්නේ. එතකොට මේක නිමාවක් අවසානයක් නෙවෙයි. දැන් අපි දැක්කාර නිමිත්තේ අර උපමාවේදී එහි කනනාසය දිවකය අනිත්‍යයි කියලා බලන මානසිකාරයකුත් තිබුණා. ඒකත් වැරදුනා. එයි මිනිස්සෙක් නැති තැනක මිනිස්සෙකුගේ එහි කනනාසය බැලුවේ. ඉතින් අද දවසේත් අපේ රටේ මේ ලෝකෙ බොහොම ව්‍යාප්ත වෙන භාවනාවක් තියෙනවා, අනිත්‍ය භාවනාව. ඔය අනිත්‍ය භාවනාවත් උතන්ටම තමයි වැටෙන්නේ. ඒක ඇති නිවනක් හෝ නිවන් මගක් හෝ ඒ ක්‍රමයේ තුල බලාපොරොත්තු වෙන්න එපා. ඒ තුලක් තියෙන්නේ වැරදීමක්මයි. ඒකේ කුසලයක් තියෙනවා. හැබැයි විපාක පිණිස හේතු වෙන. නිවන පිණිස, කර්මක්ෂය පිණිස පවතින වැඩපිළිවෙලක් නෙමෙයි ඒ අනිත්‍ය භාවනාවත්. ඒ තුලත් ගොඩ නැගෙන්නේ කුසල මනසිකාරයක්, පුඤ්ඤාවි සංකාරයක්ම පමණයි. මොකද අපි දැනගෙන නෙමෙයි මේ භාවනාව වඩන්නේ. හොඳ ලස්සන සිදුවීමක් තියෙනවා ජාතක පොතේ. අපේ බෝධිසත්වයන් වහන්සේ මහා නුවණැති ආත්ම භාවයක ඉපදිලා ගංගානම් ගංග සමීපෙහි අසපුවක වාසය කළා. ඔය ගඟ ඉහළින්ම තවත් මහා නැනවත් තවුස්වරයෙක් වාසය කළා. එතුමාට ආරංචි වුණා මේ බෝසත් පඬිතුමාගේ නුවණ පිළිබඳව කීර්තිය. එයා හිතුවා වාදයක් කරලා මෙයාව අපරාධ කරලා මගේ කීර්තියම ලෝකේ පතුරවා ගන්න ඕන කියලා. හිතලා ගඟ දිගේ දවසක් පහලට පිරිසක් එක්ක ආව වාදයට. බෝධිසත්වයන් වහන්සේ බොහොම නිහඬයි. උන්වහන්සේ මේ වැඩිහිටි තවුස්වරයාට වැඳ නමස්කාර කරලා, පාදෝණය කරලා, අසුන් පිළියෙල කරලා වාඩි කරවලා පෙන් භාජනයක්, පෙන් කෙන්ඩියක් අතට අරගෙන ස්වාමීනි ගඟෙන් පෙරාගත්ත පෙන් ටිකක් වළඳන්න කියලා පෙන් කෙන්ඩිය අතට දුන්නා. වාදයට නෙමෙයි මෙතුමා ආවේ. ඉතින් එතුමා පෙන් කෙන්ඩිය අතට නොගෙන මහනවා එගොඩ ඉවුරද ගඟ, මෙගොඩ ඉවුරද ගඟ, මැද ගලන වතුරද ගඟ කියලා ප්‍රශ්නයක් ඇහුවා. අපිට නම් උත්තර දී ගන්න බැරි වෙයි. බෝධිසත්වයන් වහන්සේත් වහාම ප්‍රතිප්‍රශ්නයක් ඇහුවා. එගොඩ ඉවුරද ගඟ නොවන කල, මෙගොඩ ඉවුරද ගඟ නොවන කල, මැද ගලන ජලයද ගඟ නොවන කල, උඹ ගඟ කියන්නේ මොකටද කියලා ඇහුවා. අර වාදයට ආපු පඬිතුමාට මුකුත් කරගන්න දිහක් නැතුව බෝසත්යන් වහන්සේ ළඟ වැඳ වැටිලා මේකට උත්තර හේවුවා. ඒ වගේ අපි ඇහැ අනිත්‍යයි කියලා කියනකොට ඇහැ ගැන දැනගෙන ඉන්න ඕන. ඇහැ කියන්නේ මොකක්ද කියලා. දැන් අපි ඇහුවොත් හමද ඇහැ, සිවියද ඇහැ, මසද ඇහැ, නහරද ඇහැ, ස්නායුද ඇහැ, ලේද ඇහැ, කබ කඳුළුද ඇහැ, සෛලද ඇහැ, පරමාණුද ඇහැ, ධාතුවද ඇහැ. හම ඇහැනම් හැමතැනම ඇස්. සිවිය ඇහැනම් හැමතැනම ඇස්. මස ඇහැනම් හැමතැනම ඇස්.
ලේනහර ඇස් නම් හැමතැනම ලේනහර ඇස් තියෙන්න ඕන. සෛල ඇස් නම් හැමතැනම සෛල ඇස් වෙන්න ඕන. ස්නායු ඇහෙනම් හැමතැනම ස්නායු තියෙනවා. ඇස් වෙන්නේ නැහැ. පරමාණු ධාතු ඇස් නම් හැමතැනම පරමාණු ධාතු තියෙනවා. එහෙනම් හැම ඇහැ නොවන කල, මස ඇහැ නොවන කල, සිවිය ඇහැ නොවන කල, ලය ඇහැ නොවන කල, කබ කඳුළු ඇහැ නොවන කල, ස්නායු ඇහැ නොවන කල, පරමාණු ඇහැ නොවන කල, සෛල ඇහැ නොවන කල, ධාතුව ඇහැ නොවන කල අනිත්‍යයි කියන ඇහැ කුමක්ද? අනිත්‍යයි කියලා බලන ඇහැ කුමක්ද කියලා අපි නොදැන නම් ඇහැ අනිත්‍යයි කිව්වේ ඒක ගිරවුම් කියන්නක් මෙන් කරන ප්‍රකාශනයක් වෙනවා. ඒ නිසා ඒ තුල අපි අරුත් ගැඹුරෙන් විමසාගෙන මේ අනිත්‍ය දැක්කොත් රාහුල හාමුදුරුවෝ රහත් වුණා වගේ හැමෝටම රහත් වෙන්න පුළුවන් ඒ නුවණ ඇතුව මේ ප්‍රශ්නෙට උත්තර හොයාගත්තොත්. ඒ නිසා අපි හොයන්න ඕන දැන් මෙන්න මේ ලෝකය තුල ලෝකයට සාපේක්ෂකව ඉස්සෙල්ලා අපේ කුසල හිත රැක ගන්න හැටි, වැඩි දියුණු කර ගන්න හැටි. දැන් මේ නිදර්ශන තුලින් අපි පැහැදිලි කළා. ඊළඟට අපිට බලන්න වෙනවා ඒ ලෝකෝත්තර වූ නිවනට සාපේක්ෂක යෝනිසෝ මනසිකාරය මොකක්ද කියලා. ඒක අපට ඉදිරියේ ආපහු 3 වෙනිදා පොහොය දින වැඩසටහන යෙදෙනවා. ඒ දවස පුරාවට ඒ යෝනිසෝ මනසිකාරය පිළිබඳව කතා කරන්න අපි අදහස් කරනවා. මොකද කාලය බොහොම ටිකයි තියෙන්නේ අපිට තව. ඒ නිසා අද දවසේ අපි මේ කතා කළ ටික තුල අපි මහන්සි ගත්තා නිමිත්ත හඳුනා ගන්න. නිමිත්ත කියන්නේ මොකක්ද? නිමිත්තට සාපේක්ෂව අපි කළ යුත්තේ කෙබන්තක්ද කියන. ඉතින් මේ අදහස් ටික හොඳට තේරුම් ගත්තා නම් අපට පුළුවන් මේ ජීවිතය තුළ ලෞකික කුසලය පුඤ්ඤාභි සංඛාර වෙන්න පුළුවන්. ඒ මත අවිද්‍යාව මූලික වෙලා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් අපුඤ්ඤාභි සංඛාරගත වෙනවට වඩා හොඳයිනේ පුඤ්ඤාභි සංඛාරයට යන එක. ඒ නිසා අපි ඉස්සෙල්ලා පව් දුරු කරලා කුසලයේ වඩන ප්‍රතිපදාවනේ බුද්ධ අනුශාසනාව. ඒ නිසා අදම පටන් ගන්න මෙන්න මේ නිමිති මේ සලකුණු දකින හැම වාරයකම ඒ නිමිත්තට සාපේක්ෂක වෙන්න වෙනවා අපේ නොදැනුවත්කම නිසා. ඒ සාපේක්ෂක වෙන තැන වඩාත්ම නිවැරදි තමන්ට අනුන්ට මෙලවත් පරලොවත් හිත සැප පිණිස පවතින්නේ කොහොම මෙනෙහි කරොත්ද කියන හඳුනා ගැනීම කරන්න අන්න ඒ තුල යෝනිසෝ මනසිකාරය පිළිබඳව වැටහීමක් ඔබට ලබන්න පුළුවන්. යම් නිමිත්තක් සලකුණකට සාපේක්ෂක වෙන තැන අකුසල පැත්ත රාගය ද්වේෂය වැඩෙනවා නම් නූපන්න අකුසල් උපදිනවා නම් උපන් අකුසල් වැඩෙනවා නම් ඒ අයෝනිසෝ මනසිකාරයේ බව හඳුනාගෙන ඒක අත්හරින්න. ඒ පැත්ත අත්හරිමින් කුසල මනසිකාරයේ භාවිතා කරන්න. එතකොට එයම නූපන් කුසලයේ උපදවන, උපන් කුසලයේ වඩන, නූපන් අකුසලයේ දුරු කරන, උපන් අකුසලයේ බැහැර කරවන ප්‍රතිපදාව වේවි. ඉතින් ඒ බඳු ප්‍රතිපදාවකින් ජීවිත මෙහෙවන්න ගෙවන්නට ඔබට ආශිර්වාද කරමින් අපේ අනුශාසනාව අදට මේ නිමාවටපත් කරනවා. හැම දිනාට තෙරුවන් සරණයි. අද දවසේ අපි හැම දිනාම තිසරණ ගත සීල සමාදානයෙන් තුනුරුවන් වන්දනාවෙන් සම්බුදු පූජාවෙන් භාවනාවෙන් ධර්ම මනස්කාරයෙන් ධර්ම ශ්‍රවණයෙන් අපි උදාාර කුසල් සිත් උපදවා ගත්තා. මේ හැම කුසලයක්ම හැම පින්කමක්ම විශේෂයෙන් අද දවසේ නායකත්වයේ දරන ජයම්පති සේනානායක මහත්මාණන්ගේ ජන්මදිනය සිහිපත් කරන දවසේ නදීශානී නෝනා මහත්මියට අනුකී
දයාබර දියණිය ඇතුළු හැදුවැඩු ගුරු දෙමාපියන් ප්‍රධාන කොට ඇති අපි හැම දිනාටම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සැපගෙන දෙන උතුම් නිර්වාණ ශාන්තිය පිණිස මඟ කියා දෙන කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසම මේ පින මේ මොහොතේ පටන්ම හේතු උපනිශ්‍රය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. මතු යම් දිනක බුදු පදවියට පත්වලොක් සනසන ආර්ය මෛත්‍රීය නාත මෙත්බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ශාසන මාමක උපකාරක පින් කැමැති දෙවියන්ටත් මේ පුණ්‍ය භූමියට තම තමන්ගේ ඉඩ කඩන් වතු පිටි ව්‍යාපාර ආදියට මේ පළාතට මේ රටට අධිග්‍රහිත පින් කැමැති දෙවියන්ටත් පින් අයිති වේවා දිව ඉසුරු වැඩි දියුණු වේවා පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙත්වායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. අද දවසේ දායකත්වයේ දරන ජයම්පති සේනානායක මහත්මයාණන් නමින් මේ පරලෝකීය කුල පරම්පරාගත යම්තා ඥාතිහිතයිසීන් වේනම් ඒ හැම දිනාටම නදීසානේ නෝනා මහත්මිය නමින් කුල පරම්පරාගතව මේ පරලෝකයේ යම්තා ඥාතිහිතයිසී වේනම් ඒ හැම දිනාටම මේ පින් අත්පත් වේවා සසර ජීවිත සුවපත් වේවා දුක් පිරි සසර ගමන නිමා කොට ශාන්ත නිවනින් සැනසෙත්වායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. විහාරගණයේ අපවත් වී වදාළ සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ පුණ්‍ය භූමිය ගොඩනගා අපට නිවෙන්නට සැනසෙන්නට බිමක් ඇතිකල ඒ රැක බලාගෙන මේ දක්වා කටයුතු කොට මිය ගිය හැම දෙනාටම ඔබ අප හැම දෙනා නමින් නැසීමේ පරලෝකීය මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරුවෝ හිතවත් අසල්වැසි හැමතත් මේ පින් අයිති වේවා සසර ජීවිත සුවපත් වේවා දුක් පිරි සංසාර ගමන නිමා කොට ශාන්ත නිවනින් සැනසෙත්වායි සාදු කියලා මේ පරලෝකීය ඥාති වර්ගයාට පුණ්‍යානුමෝදනා කරමු සාදු නාදේ. ඒ වගේම අද දවසේ ජන්මදිනයේ සමරන ජයම්පති සේනානායක මහත්මයාණන් මේ වෙලාවේදී විශේෂයෙන් අපි මතක් කළ අපේ විශේෂ අරමුණ බලාපොරොත්තු වෙන්න ඕන අපට සිත පතා ගන්නවටත් වඩා මාවාද වගේ දවසක මහා දුකක් විඳ දරාගෙන මේ ලෝකයට බිහි කළ මගේ රත්තරන් අම්මා මේ ලෝකයේ තුල මාව ගොඩනගන්නට මේ තැනට ගේන්නට මහ වෙහෙසක් දරුව මගේ දයාබර පියා මම මේ වෙලාවේදී ආදරයෙන් සිහිපත් කරලා දෙපා ළඟ වැඳ වැටිලා ආශිර්වාද ලබන්නට තරම් මා මේ මොහොතේ අසමත් වුණත් මනෝමයෙන් සිතින් මං ඒ දෙමාපියන්ගේ පාමුල වැටිලා මම මේ කළ පින ඒ අම්මා තාත්තට අනුමෝදන් කරනවා ඒ අම්මා තාත්තා දිගාසිරි ලබත්වා නිදුක් නිරෝගී සුව සලසා ගනිත්වා කියලා සාදු කියලා පළමු කොට ආශිර්වාද කරමු. ඒ වගේම ඒ ආශිර්වාද ලබන ඒ පින් අනුමෝදන් ලබන ඒ ආදරණීය මව්පියන්ගේ ආශිර්වාදයට සම ආශිර්වාදයක් දරුවන්ට තව ඇත්තේ නැහැ. මේ ලෝකේ දරුවෙකුට අම්මගෙන් තාත්තගෙන් ලැබෙන ආශිර්වාදයට සම ආශිර්වාදයක් ලැබෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගෙන් පමණයි. ඉතින් මේ ලෝකේ විශිෂ්ට උත්තම ආශිර්වාදයේ දෙමව්පියන්ගෙන් ලැබීම මේ මොහොතේ මව්පියන්ගේ ආශිර්වාදය කොතැනක සිටියත් අපට තමන්ට ආශිර්වාද කරමින් ඒ මව්පියන්ගෙන් සැලසෙන ආශිර්වාදයක් මේ ධර්ම දානයේ සම්බුදු පූජාවන් තුලින් ධර්ම ශ්‍රවණය තුලින් මතු කරගත් කුසල පුණ්‍ය සම්පත්තීන් තුලින් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් අපට ලැබෙන සියලු ආශිර්වාදයන් හේතු කරන කොටගෙන මගේ ජීවිතය යහපත් වේවා සුවපත් වේවා නිදුක් නිරෝගී වේවා දිගාසිරි ලබත්වා තව තවත් බොහෝ කුසල ධර්මයන් පුණ්‍ය ධර්මයන් වඩන්න මේ පිනද මට මේ මොහොතේ පටන්ම හේතු උපනිශ්‍රේ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ නෝනා මහත්මිය ඒ චූටි දියණියන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම මේ ධර්ම ශ්‍රවණය කළ මේ සාමීන් වහන්සේලා ඇතුළු ඔබ අප හැම දෙනාටත් අපේ පවුල් වල සෑම සියලු දෙනාටම
මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුනුරුවන්ගේ අනුභවයෙන් ආශිර්වාදයෙන් පින් අනුමෝදන් වූ බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා ඇතුළු දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සියලු යහපත සියලු ශාන්තිය සියලු සහනයේ සැනසෙල්ල උදා වේවා. දෘශ්‍යමානව අදෘශ්‍යමානව උපදින නවග්‍රහාදීන්ගෙන් ලැබෙන්නේයි කියන ඒ බඳු දෝෂයන් හෝ අනවින බන්ධන ස්වා කටවා වූ ආදීන් යක්ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩ නාග ගාන්ධර්ව ආදීන්ගෙන් කර්ම විපාකයෙන් අනුන්ගේ උපක්‍රමයෙන් තමන්ගේම විසම පැවැත්මෙන් ඍතු විපර්යාසයෙන් වාපිත්සෙම් ආදීන් හටගන්න සියලු දෝෂ රෝග දුරු වේ. සියලු යහපත සියලු සාන්තිය සැලසේවා. සියලු සම්‍යක් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වේවා. සසර සරණාතුරු නරක ආදී දුකති බයිතට සාපිපාසාදී දුකකටද නොපැමිණ දුරු ජනයසුරින් මිදී සත්පුරුෂ ඇසුරෙන් තව තවත් දහම් මඟට කුසල් මඟට යොමුව සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලබන උතුම් නිවන් සුව කල් නොවේවාම අපි හැම දිනාටම ලැබේවා සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු